ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ සුවහසක් සියලුම හතර ශ්‍රේණියේ දරුවන්ට. ඔන්න සමනල දනුම ගණිත ගැටළු පුවත්පතේ 3 වන සතියේ 18 වෙනිදාගෙන් ආරම්භ වන සතියේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි ගැටළු ටික කියා දෙන්නයි පුතේ සූදානම් වෙන්නේ. මගේ පුතාලා සමනල දනුම ගණිත ගැටළු පුවත්පතේ 18 වෙනිදාට අදාළ ප්‍රශ්න පත්‍රය පෙරලා ගන්න. ඕගලන් පිළිතුරු මේ විදිහට ලියලා ඇති. මේ ලියපු පිළිතුරු වල නිවැරදිභාවය සනාථ කර ගන්න පුළුවන් ඔන්න මේ ඔස්සේ. හරි. එහෙනම් දුවේ පුතේ අපේ පළවෙනි පේපරේට යොමු වෙන්නයි සූදානම. ඔන්න. right. මගේ දුවල පුතාලට දීලා තියෙන පළවෙනි පළවෙනි ප්‍රශ්නය තමයි 18 වෙනිදාට නියමිත පළවෙනි ප්‍රශ්නය තමයි පහත සඳහන් වන්නේ සමචතුරස්‍රාකාර කඩදාසියක් හතරට නමා. සමචතුරස්‍ර කඩදාසියක් හතරට නමා එහි සිදුරු කිහිපයක් විද ඇති ආකාරයකි. ඔන්න සමචතුරස්‍රාකාර කඩදාසියක් තියෙන මේක හතරට නමලා එහි සිදුරු කිහිපයක් විදලා තියෙනවා. හරි? එම කඩදාසිය නැවත දිගහැරිය විට පෙනෙන ආකාරය තමයි පුතේ අපෙන් අහන්නේ. මේ බලන්න. මෙන්න කඩදාසිය සම්පූර්ණ කඩදාසිය තියෙනවා පුතාලට පේනවා. මේ කඩදාසිය පුතේ ඔන්න ඔය වගේ කඩදාසියක් නමනවා පුතේ මේ වගේ හතරට නැමුවා. නැමුවායින් පස්සේ පුතේ මේ වගේ සිදුරු දෙකක් විදිනවා නම් මේ පැත්තට යාවදින්නේ මේ විදියට, මේ පැත්තට මේ විදියට, මේ පැත්තට ඔන්න ඔය විදියට එනවා. මේට අදාළ නිවැරදි පිළිතුර මගේ පුතාලා මාක් කරලා තියෙනවද බලන්න. තුන්වෙනි පිළිතුර අන්න ඔයාගේ පිළිතුර නිවැරදි. හරි? දෙවෙනි ප්‍රශ්නයට යන්. එම රටාවෙන්මයි හැබැයි පුතේ මේ කොලේ හතරට නමලා තියෙනවා. නමුත් සිදුරු යුදපු රටාවේ පුංචි වෙනසක් ඔයාලට දක්නට ලැබෙනවා. බලමු අපි මෙතන බෝල හතර පිහිටන විදියටමයි පුතේ මේ උඩටත් බෝල හතර පිහිටන්න ඕන. මේ පැත්තටත් ඒ විදියමයි පුතාලා මේක ඇදගත්තා නම් ගොඩාක් හොඳයි. ඔන්න. එමනම් නිවැරදි පිළිතුර අංක 1 සටහන් කරලා තියෙනවා නම් ඔන්න මගේ දුවේ පුතේ ඔයගලන්ගේ පිළිතුර අංක 1 සටහන් කරලා තියෙනවා නම් නිවැරදි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. පාසල් වත්තේ ඇති වැටක මීටර් 5න් 5ට සමදුරෙන් කම්බි කණු දෙක බැගින් සිටවා ඇත. කම්බි කණු 25ක් සිටවා තිබේ. එම වැටේ සම්පූර්ණ දිග කීයද? පුතා කම්බි කණු 25ක් හිටවලා තියෙනවා මෙන්න මේ විදියට. කොහොම කීයද කම්බි කණු 25ක්. එතකොට මගේ දරුවනේ මේ අතර දුර මීටර් 5යි. එතකොට අපි දන්නවා කණු ගාන කණු පුතේ 25 නම් ඔතන තියෙන්න ඕනේ පුතේ පරතර තියෙන්න ඕනේ 24යි. පුතේ මේ කණු දෙකක් අතර තියෙන දුරක් තමයි අපි කියන්නේ පරතරයක් කියලා. එහෙනම් 24 ගුණ කරනවා 5න් 4 රප්පා 20 බිඳුවයි දෙකක් ඉතිරි 5 වරක් 2 10යි 2යි 12යි. අන්න පුතා එක පරතරයක් මීටර් 5යි. එහෙනම් පරතර 24ක් බැලුවා මීටර් 120යි. පිළිතුර දෙක වශයෙන් සඳහන් කරලා තියෙනවා නම් වාගේ ලබාගත් පිළිතුර නිවැරදි. හොඳට මතක තියාගන්න. එක කෙලින් හිටවනකොට කණු ගානට වඩා පරතර ගාන එකක් අඩු වෙන්න ඕනි. මම නැවත නැවත මේ ගණන් ඔයාලට කියා දීලා තියෙනවා. right. සනුකිට ඉදිරියෙන් ළමයි 25ක්ද සනුකිට පිටුපසින් ළමයි 4ක්ද වාඩි වී සිටියහ. පේලියේ සිට සියලුම ළමයි ගණන කීයද? ඔන්න පුතේ සනුකි ඉන්නවා කියන දේ තේරුම් ගන්න. මෙන්න සනුකි. සනුකිට ඉදිරියෙන් මෙයාට ඉස්සරහින් ඉන්නවා පුතේ ළමයි 25 දෙනෙක්. සනුකිට පිටුපසින් ළමයි 4 දෙනෙක් ඉන්නවා. පේලියේ සිටින සියලුම ළමයි ගාන කීයද? එහෙනම් පුතා ඉස්සරහින් ඉන්න 25 දෙනයි පිටිපස්සෙන් ඉන්න 4 දෙනයි සනුකි කියන සියලුම දෙනා එකතු කරන්න. එකතු කරත් පුතාලට එනවා 10යි. මෙතන එකක් ආවම 3යි. උත්තරේ පුතේ 30ක් එනවා.
පිළිතුර 30යි. මෙහි දැක්වෙන්නේ කිසියම් රූපයක් දෙස දිශා කිහිපයකින් බැලුව විට පෙනෙන ආකාරයයි. ඒ ඇසුරෙන් නිවැරදි පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර තෝරන්න. රූපයේ B දිශාවෙන් බැලුව විට පෙනෙන නිවැරදි ආකාරය. පුතේ රූපේ B පැත්තෙන් බැලුවා මෙන්න මේ පැත්තෙන් බැලුවා පේන්නේ කොහොමද? පුතා මෙතන ඍජු කෝණාශ්‍රයක් පේනවා. ඔන්න ඔය වගේ ඍජු කෝණාශ්‍රයක්, ඒ වගේම ඊට උඩින් ත්‍රිකෝණයක් පේනවා. ඔන්න ඔයක තමයි අපිට පෙනුම එන්නේ. උත්තරේ අංක 1 ගහලා තිබ්බනම් ඔයගලන්ට අපිට ලකුණු ලබා දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. ඉහත රූපයේ ඒ දිශාවෙන් බැලුව විට පෙනෙන ආකාරය. ඒ දිශාව කියන්නේ ඉහළින්. උඩින් බැලුවාම පුතේ මෙන්න මේ සමචතුරස්‍රය මෙන්න මේ සමචතුරස්‍රය පේනවා. ඒ වගේම මේ සමචතුරස්‍රයේ කොටස් 4කට බෙදිලා බව පේනවා. ඉහළින් බැලුවා මෙන්න මේ වගේ සමචතුරස්‍රය මෙයා ඉහළින් බැලුවම ඔන්න ඔය විදිහට බෙදිලා තියෙන බවක් තමයි පේන්නේ අපිට. මේ තියෙන උත්තරේ. පිළිතුරු අංකය අංක 2. right. අංක 7 සහ 8. 7 සිට 8 දෙක ප්‍රශ්න සඳහා පහත සටහන භාවිතා කර පිළිතුරු සපයන්න. ඔන්න මගේ දුවේ පුතේ මේ වගේ සටහනකදී ඔයාලා බලන්න මේකේ අපිට අගයක් හොයාගන්න පුළුවන් ගැටලු තියෙනවා. අපි ඒක කොතනද කියලා චුට්ටක් බලමු. බලන්න අඹ ගෙඩි 3ක් තියෙනවා. 3ම 18යි. එහෙනම් පුතා එක අඹ ගෙඩියක් එන්න ඕනේ 6යි. එතන පුතේ මේ අඹ ගෙඩියත් 6යි. 6යි 6යි 12යි. 22කින් මගේ පුතාලා 12 අඩු කරොත් පුතාලට එන්නේ 10යි. එහෙනම් මේ ඇපල් ගෙඩි දෙකම 10යි. එහෙනම් එකක් වෙන්න ඕනේ මගේ පුතේ 5යි. එතන මෙයත් 5යි. හරි? 5යි 5යි 10යි 20ක් වෙන්න නම් මෙයා 10ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාත් 10ක් වෙන්න ඕනේ. 10යි 10යි 20යි 6යි 26යි මෙයා එහෙනම් 25ක් වෙන්න ඕනේ. 25යි 25යි 50යි 6යි 56යි. අපෙන් අහලා තියෙන ප්‍රශ්නය තමයි අඹ ගෙඩියක මිල කීයද? ඔන්න අඹ ගෙඩියක් අපි හොයාගන්නවා රුපියල් 6යි. රුපියල් 6යි. ඊට පස්සේ අහනවා අන්නාසි ගෙඩියක මිල කීයද? අපිට අන්නාසි ගෙඩියක් ආයේ පුතේ රුපියල් 25යි. අන්නාසි ගෙඩියක් ආයේ රුපියල් 25යි. සජාන් කඩේට ගොස් රුපියල් 27 බැගින් පොත් 4ක් ගෙනාවේය. 27 ගානේ පොත් 4ක්. පොත් සදා ගිය මුළු වියදම කීයද කියලා අහනවා. එහෙනම් එක පොතක් 27යි පොත් 4කට බලන්න මොකද කරන්නේ? 4 වරක් 7 28න් 8 දැම්මා. දෙකක් ඉතිරි. 4 වරක් 2 8යි 2යි 10යි. උත්තරේ පුතේ රුපියල් 108ක් වියදම් වෙනවා 27 ගානේ පොත් 4ක් මිලදී ගැනීම සඳහා. හොඳයි. බලමු ඊළඟ ප්‍රශ්නය. ඔව් අපිට ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ ප්‍රහෙලිකාව සම්පූර්ණ කරන්න අවශ්‍ය අකුරු මොනවාද කියලා තමයි පුතේ ආන්නේ. බලන්න මේ සඳහා අවශ්‍ය වෙන අකුරු දැන් කා තියෙනවා රූ තියෙනවා වා වල තියෙනවා. රයිට් අපි පළවෙනි එක දාලා බලන්න. කකරු හරියන්නේ නැහනේ. කපුරු දෙවෙනි එක දාලා බැලුවොත් එකනේ හරියනවා වගේ කපුරු. කපුරු මෙතන රූ දැම්මොත් එහෙම පුවරු රුවල. හරිනේ කපුරු කියලා තියෙනවා පුවරුව කියලා ගන්න පුළුවන්. රුවල කියලා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ අංකය 2. පිළිතුරු අංකය අංක 2. බලමු මෙයාට සුදුසු වචනය මොකක්ද දෙන්නේ කියලා. බලන්න පුතේ කාපෝටා නටුව කවට හරි ගන්න පුළුවන් නේ කපුටා නටුව කවට අර්ථවත් වචන සෑදෙන පරිදි
ප්‍රස්තාව පිළිල සම්පූර්ණ කරන්න සුදුසු වචන අකුරු ටික තමයි අපි ගහන්නේ. ඔන්න ඊට සුදුසු අපි වචනය නැත්නම් අකුරු පේලිය තෝරලා සුදුසු වචනය හොයාගත්තා. පහත රූපයේ දක්වා ඇති ද්‍රව්‍ය කාණ්ඩ දෙකකට සකස් කළ හැකිය. එම කාණ්ඩ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. පුතා ඇත්තට මේක බැලුව බැලමට ඉතාම පැහැදිලිව පේනවා ඔයගලන්ට මේකේ එළවලු හා පළතුරු තියෙන්නේ. අඹ ගෙඩියක් අන්නාසි හා පුතේ ඇපල් ගන්න පුළුවන් පළතුරු වලට. එතකොට වම්බටු ගෙඩියක් බණ්ඩක් හා රාබු ගන්න පුළුවන් එළවලු වලට. එතකොට අපිට කාණ්ඩ කරොත් එන්නේ ACF ඊට පස්සේ ගන්න පුළුවන් BDF sorry ABE BDF ACE මේ තියෙන උත්තරේ පිළිතුරු අංක දෙක කාලා දෙන බලන්න ACE BDF එළවලු හා පළතුරු කියලා කාණ්ඩ දෙකකට තමයි අපි එතන පුතේ පුතාලට වෙන් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඔව්. ඔන්න දරුවනේ අපි 18 වෙනිදාට නියමිත වැඩ කටයුත්ත අවසන් කරා. අපි ඊළඟට යන්න ලෑස්ති. කවද? අප්‍රේල් 19 වෙනිදා අගහරුවාදාට නියමිත ප්‍රශ්න පත්‍රයට. බලමු අපි ඕගලන්ගේ එක කොහොමද පිළිතුරු සපයලා තියෙන්නේ කියලා. මුලින්ම දීලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ සංඛ්‍යා රටාවක්. බැලුවට නම් ටිකක් හොයාගන්න අමාරුයි වගේ නේද? ඔව්. බය වෙන්න එපා හරි ලේසි. කොහොමද මේක එන්නේ මේ බලන්න. 3යි 3යි එකතු කරන්න. 3යි 3යි මගේ පුතේ 6යි. 6 වරක් 2. මෙන්න දෙක ඉන්නවා 6 වරක් 2 12යි. බලන්න මේකටත් හරියනවද කියලා? 2යි 5යි එකතු කරන්න. 2යි 5යි එකතු කරන්න 7යි 7 වරක් 3 සමානයි 21යි. ඔන්න පුතේ 7යි 3යි එකතු කරන්න 21යි 21 වරක් 4 සමානයි 84යි. sorry අපි හදාගමු මෙතන මුංචි වැරද්දක්. බලන්න 7යි 3යි 10යි සගුණ කරා කොහොනේ 7යි 3යි 10යි 10 වරක් 4 40යි මෙන්න උත්තරේ. හරිද? එකතු කරා ඊළඟ සංඛ්‍යාවෙන් ගුණ කරා ලැබෙන අගේ බලන්න. ඊළඟට බලමු සංඛ්‍යා රටාව හඳුනාගෙන හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. මොකද්ද මේකේ රටාව? මොකද්ද පිළිතුරක් බලමු. පුතේ මෙතන ගන්න පුළුවන් 8 ඉන්නවා 4 ඉන්නවා 6 ඉන්නවා 6 ඉන්නවා. බලන්න. ඊට පස්සේ 5 ඉන්නවා 6 ඉන්නවා 7 ඉන්නවා 4 ඉන්නවා. මොකක්ද එන්නේ? 8යි 4යි එකතු කරොත් 12යි. 6යි 6යි එකතු කරත් 12යි. එහෙනම් මේක එන්නේ එකතුව 12යි කියලා. එකතුව 6යි 5යි 11යි 7යි 4යි 11යි. 7යි 3යි 10යි 8යි 2යි 10යි. ඔන්න මගේ දුවේ පුතේ උත්තරේ 2. ලේසි නේද? හිතුවේ නේද එච්චර ලේසි ඇති කියලා? රයිට්. ගාන කරන්න යනකොට එහෙම තමයි ටිකක් බලුවාම අමාරුයි වගේ පේන්න තිබ්බට මේ බොහෝ ගැටලු බොහොම සරලව විසඳ ගන්න පුළුවන් ආකාරයට තමයි දීලා තියෙන්නේ. මොකද 4 වසරදී අපි දැනුම ටික ටික හරි උඩට අප් කරලා ගන්න ඕනේ පුතේ. එතකොට තමයි අපි හොඳ තරඟ විභාගයකට යන්න පුළුවන්. හොඳට හිතන්න පුළුවන් දරු පිරිසක් බවට පත් වෙන්නේ. මොකද එහෙම හැකියාවන් වර්ධනය වුණේ නැත්තම් මගේ දුවල පුතාලට අනේ ශිෂ්‍යත්ව විභාගයේ හීනයක්ම තමයි. හරි? රයිට් අපි බලමු එහෙනම්. අක්කා පොළට ගොස් අල කිලෝ 8 ග්‍රෑම් 750ක් ගෙනාවේය. නැන්දා පොළට ගොස් අල කිලෝ 5 ග්‍රෑම් 750ක් ගෙනාවාය. නැන්දාට වඩා අක්කා ගෙනා අල ප්‍රමාණය කොපමණද? වඩා නැන්දාට වඩා කියලා කියන්නේ වඩා වැඩි අන්තරය පරතරය අඩු කරන්න ඔය කියන පරාසය ඔය කියන ඔක්කොගෙම කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරන එක. එහෙනම් පුතේ
කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 250න් කිලෝ 5යි ග්‍රෑම් 750ක් අඩු කරා. බිඳුව එහා පැත්තෙන් එකක් ගේන්න 12න් 7ක් කියන්නේ 5 7න් 5ක් කියන්නේ 2 කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500. right. පියාගේ වයස අවුරුදු 30කි. පියාගේ වයස දෙගුණයට 5ක් එකතු කළ විට සීයාගේ වයස ලැබේ. සීයාගේ වයස කීයද? එහෙනම් පියාගේ වයසේ දෙගුණයට පුතේ 30 දෙගුණේ කිව්වම දෙකෙන් ගුණ කරන්න. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 3 6යි. 5ක් එකතු කළ විට මේකට එකතු කරන්න 5ක් 30යි 5යි 60යි 5යි 65යි. ඔන්න 100ගේ වයස අවුරුදු 65යි. හරි. රටාව අනුව කොටුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. මොකද්ද මේකේ ප්‍රශ්නේ බලන්න. 1 2 3 4 එක පුතේ මොකද වෙලා තියෙන්නේ? පිටිපස්සට ගිහිල්ලා 2 3 4 5 2 3 4 ආයෙ 1 ආයෙ 2 යවන්න පිටිපස්සට. එතකොට එන්නේ 3 4 1 2 3 4 1 2 ආය 3 යවන්න පිටිපස්සට. එතකොට 4 1 2 3 මෙන්න උත්තර. රටාව අඳුරාගත්තා නම් මේ රටාව උනේ කොහොමද කියලා අඳුරාගත්තා නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඉතින් සමහරුන්ට මේක පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන්. නමුත් පුතේ මේ අත්දැකීම ඊළඟ එකේ ඊළඟ ප්‍රශ්න පත්‍රයේදී ඔයගන්ට ලැබෙන ප්‍රශ්නය නිවැරදිව විසඳීමට අත්දැකීම හරියට අත්දැකීමක් කරගන්න ඒක මගේ පුතාට ලොකු වටිනාකමක් වෙයි. මේ රටාව ගත්තත් පුතේ මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. මෙතන පුතේ A අකුර පිටිපස්සට දානවා. B C D A. මේකේ B පිටිපස්සට දානවා. C D A B C D A B. D අකුර පිටිපස්සට දානවා. D A B C. උත්තරේ 3. හත්දාස් 506 හි පහේ ඉලක්කමෙන් නිරූපිත අගය කොපමණද? පහේ ඉලක්කමෙන් නිරූපිත අගය 500. සිය ස්ථානයේ තමයි ඉන්නේ. එහෙත් එයාගේ නිරූපිත අගය වෙන්නේ 500. නැත්නම් එයාගේ ස්ථානීය අගය නම් 100 පුතේ. මෙහි සමාන ලකුණෙන් සමාන බව අදහස් කෙරේ. සම්මත ගණිත කර්ම වෙනුවට තරුව හා වෘත්තය භාවිතා කර ඇත. ඒ අනුව පහ තරුව 5 සමානයි 20 ඩොට් එකක් 5. පුතේ 5 වරක් 5 25යි නේද? 5 වරක් 5 25යි. 20යි 5යි එකතු කරොත් ඒත් එන්නේ 25යි නේද? එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් තරු ලකුණෙන් පෙන්නලා තියෙන්නේ මොකද්ද? ಗುಣ කිරීම. ඊට පස්සේ බිඳුව ලකුණෙන් පෙන්නලා තියෙන්නේ මොකද්ද? එකතු කිරීම. ලේසි නේද ඒවා? ඔව්. සංකේත. අබ ගෙඩියක මිල රුපියල් 20කි. දොඩම් ගෙඩියක මිල අබ ගෙඩියක මිලට වඩා රුපියල් 5කින් වැඩිය. අබ ගෙඩි දෙකක හා දොඩම් ගෙඩි දෙකක මිල වන්නේ පුතේ දැන් අබ ගෙඩියක් කීයද 20යි. දොඩම් ගෙඩියක මිල අබ ගෙඩියට වඩා රුපියල් 5ක් වැඩිලු. ඒ කියන්නේ 25යි. එහෙනම් 20 ගානේ දෙකක් ගන්න නම් පුතේ 20 ඒවා දෙකක් 40යි. එතකොට 25 ඒවා දෙකක් 50යි. එහෙනම් වැය වෙන මුළු මුදල හොයන්න ඔක්කොම එකතු කරන්න 0.9යි. රුපියල් 90යි.
සමචතුරස්‍රාකාර මල් පාත්‍යයක කවර පැත්තකින් බැලුවත් කණු පහ බැගින් පෙනේ. ඉඩම වටා සිටවා ඇති මුළු කණු ගණන කීයද? පුතේ බැලුවත් කවර පැත්තකින් බැලුවත් ඔන්න පේන ගානක්. මෙන්න මේ ගණන් වල විශේෂත්වයක් තියෙනවා බලා ගන්න. පුතේ මේ පැත්තෙන් බලනකොටත් කණු පහක් පේනවා. මෙහෙන් බැලුවාමත් පහක් පේනවා. මෙහෙන් බැලුවාමත් පහක් පේනවා. මේ පැත්තෙන් බැලුවාමත් පහක් පේනවා. හැබැයි පුතේ මේ බලනකොටනේ මේ සිද්ධිය වෙන්නේ. නේද? හැබැයි මේ බලනකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ මුල්ලේ තියෙන කණු මේ පැත්තෙන් බලනකොටත් පේනවා. මෙහෙන් බලනකොටත් පේනවා. මේ මුල්ලේ කණුවත් එහෙමයි. මේ මුල්ලත් එහෙමයි. මේ මුල්ලත් එහෙමයි. ඒ වගේ පුතේ මේ මුළු වල පිහිටන කණු දෙසර පේන නිසා ඔක්කොම පහේ හතරක් එන්නේ පස්වරක් අතර කණු 20ක් තියෙන්න ඕනි බව පෙනුනට අර මුළු හතරේවා දෙසර පේනින්දයි මුළු හතර අඩු කරන්න අන්න උත්තරේ 16කි. කීද උත්තරේ 16යි. හරි රූප සටහන ඇඳගෙන ඒ ටික සටහන් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 2008 අධික වර්ෂයේකි 2024 අධික වර්ෂයේකි එම වර්ෂ දෙක අතර අධික අවුරුදු කීයක් තිබේද? පුතා අධික අවුරුද්දක් ලබන්නේ අවුරුදු 4න් 4ට එහෙනම් 2012 2016 2024 අතර ගියපු නිසා අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ටික විතරයි ගන්න වෙන්නේ. එතන 1යි 2යි 3යි. එහෙනම් අධික අවුරුදු තියෙන දරුවනේ කීයද? 3කි. අධික අවුරුදු 3කි. මෙහි ඇති ත්‍රිකෝණ ගණන වන්නේ බලමු අපි. ඉස්සෙල්ලා එකම ප්‍රමාණයම ගණන් කරගන්න. 1 2 3 4 5 6. ඊට පස්සේ පුතා දෙන්න එකතු වෙලා යදෙනවා. මේ පැත්තට 7යි. මේ පැත්තට 8යි. 9යි. 10යි. ලොකු එකයි 11යි 12යි. මේ ගන්න පුළුවන් අපිට ත්‍රිකෝණ 12ක්. ත්‍රිකෝණ ගණන 12කි. පැහැදිලි? right. අපි යන් ඊළඟ ප්‍රශ්නයට පහතින් දැක්වෙන්නේ 4A 4B 4C නමින් පන්ති කාමර 3ක දිග ප්‍රමාණයයි. ඒ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මෙහි 4B පන්ති කාමරයේ දිග. පුතේ 4B පන්ති කාමරය බලන්න මෙතන මේ පටන් ගන්න තියෙන්නේම 6යි. 4B ඉවර වෙලා තියෙන්නේ 16යි. එහෙනම් මොනවද කරන්න තියෙන්නේ? 16න් 6ක් අඩු කරන්න. උත්තරේ මීටර් 10යි. මීටර් 10යි. මෙම පන්ති කාමර තුනේම මුළු දිග කීයද? පුතේ පටන් ගන්න තියෙන බිඳුවෙන් නිසා ඉවර වෙලා තියෙන 24න්. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. පිළිතුර මීටර 24. බිඳුවෙන් පටන් ගත්ත ඉවරුනේ 24 කියන කිසි ප්‍රශ්නයක් නැහැ. right. පහත දැක්වෙන රූප හොඳින් පරීක්ෂා කර බලා ඒ ඇසුරින් ඍජු කෝණ පමණක් ඇති රූප තෝරා එම රූප බලා එම රූප තෝරා එම රූපේ යටින් ඉරක් අදින්න. බලන්න ඍජු කෝණ පමණක්. මෙතන ඍජු කෝණ පමණක් නෙවෙයි මෙයාගේ ගන්න බෑ. මෙන්න මෙයා තමයි ඍජු කෝණ පමණක් තියෙන්නේ. කවුද? D. ඍජු කෝණ විතරමයි තියෙන්නේ. පහත දැක්වෙන රූප හොඳින් පරීක්ෂා කර බලා
ඒ අතරේ ඍජු කෝණ පමණක් ඇති රූප තෝරා යටින් ඉරක් අදින බලන්න ඒකේ ඍජු කෝණ පමණක් තියෙනවා. මෙයාගේ ඍජු කෝණ විතරයි තියෙන්නේ. ඒත් ගන්න වෙන්නේ D තමයි. මේගොල්ලන් එක්කෙනෙක්වත් ඍජු කෝණ පමණක් නැහැ මේ. මහා කෝණ මේ මහා කෝණ පේනවද? හරි. ඔන්න දුවේ පුතේ අපි අවසන් කරේ අප්‍රේල් මාසයේ 19 වෙනි අඟහරුවාදාට නියමිත ප්‍රශ්න ටික. මම හිතනවා මගේ දොළ පුතාලට හොඳට මේ ගැටලු ටික තේරුණා. එහෙනම් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ අප්‍රේල් මාසයේ 20 වෙනිදාට නියමිත ගැටලු ටික. හොඳයි. එහෙනම් අපි මේ කරගෙන ආපු විදියටම ඔන්න අපි යන සූදානම් වෙනවා පුතා අප්‍රේල් මාසයේ 20 වෙනිදාට දිනේට අදාළ ප්‍රශ්න පත්‍රයට. දැන් මගේ පුතාලා ප්‍රශ්න පත්‍ර දෙකකට මුණ දීලා දැන් ඒකේ පිළිතුරු ටික බැලුවා. දැන් අපි අද දැන් කතා කරන්නේ අප්‍රේල් 20 වෙනි බදාදාට නියමිත ගැටලු ටික. ඉතින් පුතේ මේවා සාකච්ඡා කරනකොට ඔයගලන්ට ලැබෙන දැනුම ප්‍රමාණය අනිවාර්යෙන් ඔයාලා අපඩා කරලා තියාගන්න. මොකද ඉදිරි පේපර් වලට ඔයගලන්ගේ යන ප්‍රශ්න පත්‍ර පන්තියේ ඔයගලන්ගේ යන ශිෂ්‍යත් පන්තියේදී සර් ටීචර් ආන ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙන්න පුළුවන් වෙන්නේ ওই දැනුම හොඳට තිබ්බොත් විතරයි. නැත්තම් නිකන් ඔය මැට්ටෙක් වගේ බලන් ඉන්න තමයි වෙන්නේ. හැබැයි ඕගලන් මහන්සි වෙලා හොඳට ඉගෙනගෙන හොඳ චණ්ඩියෙක් වගේ ගියාගෙන් පස්සේ ටීචර් උනත් බලනවා කොහොමද මේ ගණන් ටික ඉගෙන ගත්තේ? මේ ටික කොහොමද කරගත්තේ? මෙයා වැඩෙක් උනේ කොහොමද? නිකම්ම දීප්තිමත් ශික්ෂකයෙක් වෙන්න පුළුවන්. ඔයාට පාසලේදී වැඩෙක් වෙන්න පුළුවන්. නැත්තම් ගණන්කාරයෙක් වෙන්න පුළුවන්. රයිට්. අපි එන යනවා අප්‍රේල් 20 බදාදා ප්‍රශ්න පත්‍රයට. පුතා පාට කළ කොටසේ වටේ දිග සෙන්ටිමීටර් 9ක් නම් මුළු රූපේ වටේ දිග. පුතා මේ පාට කළ කොටසේ වටේ දිග කියලා කියන්නේ මම පුතාලා ඉතාම පැහැදිලිව දන්නවා මෙන්න මේ ටික. පැති තුනක් තියෙනවා. එහෙනම් මම 9 බෙදනවා 3ෙන්. 3ෙන් බෙදුවොත් 9ට 3 ඒවා තියෙන්නේ 3යි. එහෙනම් මේ එක පැත්තක් වෙන්න ඕනි 3යි. පැහැදිලිද දරුවනේ? එතකොට මෙතන 3 නම් මේ පැත්ත 3යි, මේ පැත්ත 3යි, මේ පැත්තත් 3යි, මේ පැත්තත් 3යි. එහෙනම් මුළු රූපේ වටේ දිග ගන්න නම් මෙතන ඉඳන් ගමු 3 6 9 12 15 18. උත්තරේ සෙන්ටිමීටර් 18යි. ලේසි නේද? රයිට්. අද විදිය හොඳට ඔලුවට දාගන්න. ඉතා වැදගත්. මමගේ වයස පුතාගේ වයස වගේ 3 ගුණයක් වෙන්න පුළුවන්. දෙදෙනාගේ වයස් වල එකතු අවුරුදු 48ක් නම් පුතාගේ වයස කීයද? පුතා මේක හදන්න තියෙන සරලම ක්‍රමය තමයි පිළිතුර අරගත්ත පිළිතුර 3 ගුණයක් කරා ලැබෙන උත්තර දෙක එකතු කරාම 48 එනවා නම් වැඩේ කොට. නැත්තම් හදන ක්‍රම ඕන තරම් තියෙනවා. තේරෙනවනේ? මම සරලම ආකාරයෙන් හදලා දාන්න. මොකද ගණන් කියන දේ පුළුවන් තරම් ඉක්මනින් උත්තරේ ගන්න පුළුවන් ගොඩක් හොඳයිනේ. රයිට්. එහෙම පුතාට 8යි නම් පුතේ අම්මට වෙන්න ඕනේ 8 වරක් 3. 8 වරක් 3 24යි. එතන 24යි පුතාගේ වයස කියන 8යි එකතු කරාම අපිට ලැබෙනවද 48? ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ලැබෙන්නේ නැහැ කියලා ඊට වඩා ලැබෙන අගය දැම්මනන්නේ. ඔව්. මේ දෙන්න එකතු කරොත් ලැබෙන්නේ අපිට කීයද? 32යි. එහෙනම් ඒක හරියන්නේ නැත. 10 වරක් 3. 10 වරක් 3 කියන්නේ 30යි. 30යි 10යි එකතු කරොත් ලැබෙනවාද? ලැබෙන්නේ 40. 48 ලැබෙන්නේ නැහැ. 12 වරක් 3 36යි. 36යි අරයාගේ අවුරුදු 12යි එකතු කරාම අන්න 48 ලැබෙනවා. වැඩේ හරි. එහෙනම් උත්තරේ කීයද වෙන්න ඕනේ? අවුරුදු 12යි. උත්තරේ අවුරුදු 12යි. එක්තරා ඔරලෝසුවක පැයට විනාඩි 5 බැගින් අඩුවෙන් ගමන් කරයි. සුනිල් පෙරවරු 7ට එහි වේලාව තැබීය. පෙරවරු 11 වන විට මේ ඔරලෝසුවේ දැක්වෙන වේලාව කීයද? බලන්න පුතේ 7 8 වෙනකොට පැයයි 9 10 11. පැය 4යිනේ. පැය 4න් පුතේ විනාඩි 5 ගානේ 4කුත් අඩු වෙලා තියෙන්නේ පැය. මොකද හැම පැයකටම විනාඩි 5 පාඩු වෙනවා. 5 4 20යි. එහෙනම් පුතේ 11න් විනාඩි 20ක් අඩු කරා නම් අපේ පිළිතුර ලබා ගත්තයි.
බිඳුවෙන් බෑ පුතේ 20ක් අඩු කරන්න. පැයක් ඉල්ල ගන්න. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. 60න් මේ 20 අඩු කරාම එන්නේ 40යි. 10යි. පෙරවරු 10යි 40යි. පෙරවරු 10යි 40යි. ටිකක් අමාරුයි වගේ තමයි. නමුත් ඉතින් ඒ වගේ ගැටලු විසඳන්න අපි හිතන්න පුරුදු වෙන්න ඕනිමයි. මෙම රූප වලින් දක්වා ඇති මල් කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි නිවැරදි කාණ්ඩ දෙක ඇතුළත් පිළිතුර තෝරන්න. ජලයේ පිපෙන හා ගොඩබිමේ පිපෙන මල් කියලා වර්ග කරන්න පුළුවන්. ඒකට ගන්න පුළුවන් පුතේ 1 හා 3 2 හා 4. 1 හා 3 2 හා 4. උත්තරේ 2. පහත කොට තුල ඇති රූප බලන්න. එක් එක් රූපය සඳහා අකුරු යොදා ඇත. කිසියම් සම්බන්ධතාවයක් අනුව එම රූප 4කට බෙදා ඇත. නිවැරදි කාණ්ඩයේ සහිත පිළිතුර තෝරන්න. බාහන පුතා මෙතන වෙන් කරන්න පුළුවන් කාණ්ඩ මොනවද තියෙන්නේ? අපිට ගන්න පුළුවන් මිදිහා අබ පළතුරු කියලා. ඇපල් හා නෝකොල් එළවලු කියලා ගන්න පුළුවන්. බෝලය හා මෙතන නිකි මේ හොකේ ගන්න පිත්තක් තියෙනවා. පිත්ත ක්‍රීඩා භාණ්ඩ ගන්න පුළුවන්. මේ දෙන්න ඇඳුම් කියලා ගන්න පුළුවන්. බලන්න කොහොමද ගලපන්න පුළුවන් කියලා. Aට G AG BH DF CE. උත්තරේ 3 තමයි අපිට එන්න ඕන. අඩිකෝදුවක මිල රුපියල් 27.50කි. අඩිකෝදු 3ක මිල කීයද? 27.50. 3ක මිල හොයන්න නම් පුතේ 27.50 ඒවා 3ක්. ඔයාලට පුළුවන් 27.50 27.50 කියලා 3ක් ලියලා එකතු කරන්නත් පුළුවන්. නැත්තම් ගෙලින්ම 27.50 3ෙන් ගුණ කරන්න. බිඳුවයි 3 වරක් 5 15න් 5යි එකක් ඉතිරි 3 වරක් 7 21යි 1යි 22න් 2යි දෙකක් ඉතිරි 3 වරක් 2 6යි 2යි 8යි 82.50යි. රුපියල් 82.50යි. හතාට ප්‍රශ්නවලට හිස්තරට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. මිනිරන් නම් පතල නම් ලුණු නම් ලේවාය. ඉඩෝරය වැස්ස නම් ඉඩෝරයට වැස්ස නම් පිපාසයට ජලය. රටාවක්. මොකද්ද රටාව? ඉස්සලා වගේමයි 6යි 5යි එකතු කරන්න 11යි 11 වරක් 4 44යි 4යි 3යි එකතු කරන්න 7යි 7 වරක් 3 21යි 5යි 2යි එකතු කරන්න 7යි 7 වරක් 5 35යි 4 5 35යි. මෙහි ලියවී ඇති ඉලක්කම් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත. ඒ අනුව කොටුවට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. පුතා මෙතන දීලා තියෙන සම්බන්ධතාවය මෙහෙමයි. 10යි 0යි එකතු කරොත් එන්නේ 10මයි. 5යි 5යි එකතු කරොත් එන්නේ 10මයි. 7යි 3යි එකතු කරොත් එන්නේ 10යි. 6ට 4ක් එකතු කරොත් 10යි. 6යි 4යි 10යි. අංක 11 12 ප්‍රශ්න සඳහා දී ඇති රූපවල වඩාත් සමීප සම්බන්ධතාවයක් දක්වන වචන ඇතුළත් පිළිතුර තෝරන්න. බල්ලෙකුයි පූසෙකුයි ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට ගොඩාක්ම කියන්න පුළුවන්. හොඳම දේ මොකක්ද කියලා අපි බැලුවොත් මේ ඔක්කොම හරි. හීලෑ කීකරු සිව්පා
සර්වභක්ෂක ගෘහස්ථිත සිව්පා අහිංසක ලෙන්ගතු බුරණ. ඔන්න බුරණ කියන එක ගන්න බෑ මොකද පූසා ඉන්නේ හින්දා. දැන් මේ දෙකෙන් මොකද්ද තව ගන්න පුළුවන්? මෙතන හීලෑ කියන එක ගන්න බෑ පුතේ මොකද හීලා නැති සත්තුත් ඉන්නවා. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් සර්වභක්ෂකයි ගෘහාශ්‍රිතව ඉන්නවා. ඒ වගේම සිව්පා පාද හතරක් තියෙන සත්තු දෙකොල්ලක් තමයි ඔය ඉන්නේ. right. වාහනයක් ලොරියක් පාරේ යන බව පේනවා. මොකද්ද මේකට ගන්න පුළුවන්? මෙතන මාර්ගයක් තියෙනවා. රියදුරෙක් ඉන්න ඕනේ. ඉන්ධන අවශ්‍ය වෙනවා. ඉන්ධන අවශ්‍ය වාහනයක්. මොකද පුතේ අපිට මේක නවීනද කියලා කියන්න බෑ. අනිත් එක මේක කුලිය කියන එක අපිට මෙතන කුලියද නැත්නම් මොකද්ද කියලා අපිට ඒක හරියටම කියන්න බෑ. එහෙනම් වඩාත්ම සමීප වචන ටික තමයි ගන්න වෙන්නේ උත්තරේ 3 කියලා. දැන් මගේ දැන් වයස අවුරුදු 11කි. මගේ පියාගේ වයස මගේ වයස මෙන් 3 ගුණයට දෙකක් වැඩිය. පියාගේ වයස අවුරුදු කීයද? මගේ වයස අවුරුදු 11යි. මගේ පියාගේ වයස මගේ වයස වගේ 3 ගුණයට දෙකක් වැඩි. එහෙනම් පුතේ 11 3න් ගුණ කරන්න 33යි 33ට දෙකක් වැඩි නම් ඒ දෙක එකතු කරන්න 35යි. උත්තරේ 2. පාත සඳහන් සටහන ඇසුරෙන් 15-16 ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. පැන්සල් 4ක හා මකන 6ක මිල කීයද? අම්බෝ පැන්සල් 4යි මකන 6යි කොහොමද මේක හොයන්නේ? අමාරුයි නේද? ඕක අමාරු නෑ පුතේ. ඔය ගොඩවල් තුනම එකතු කරන්න. එකතු කරාම ඔයාට ওই ටික තමයි ඉන්නේ. මේ බලන්න. මෙතන පැන්සල් 1යි, මෙතන පැන්සල් 2යි, මෙතන පැන්සල් 1යි ඔක්කොම පැන්සල් 4යි. එතන පැන්සල් 4 හරි. මෙතන මකන කෑලි 2යි, මකන කෑලි 3යි, මකන 5යි, මෙතන 1යි 6යි. මෙන්න මකන 6යි. එමනම් අපි බලන්න ඕනේ ඒ සඳහා වැය වෙන මුදල හොයන්න. හැම දරුවෙක්ම ලියා ගන්න 22 38 16 කියන මේ ඔක්කොම පුතේ එකතු කරන්න. 10යි 6යි 16න් 6යි එකක් ඉතිරි 5යි 6යි 7යි. රුපියල් 76යි. ඊළඟට අහනවා පැන්සල් 5ක හා මකන කැබලි 5ක් ගැනීමට වැය වන මුදල. පුතේ පැන්සල් 5යි. මකන කැලිත් 5යි. දෙකම 5 පානේ. මේ බලන්න පැන්සල් 1යි මකන 1යි නම් රුපියල් 16යි. එහෙනම් මේක 5න් ගුණ කරා නම් පැන්සල් 5ක් ලැබෙනවා. මේකත් 5 ගුණයක් කරා නම් මකන කැලිත් 5ක් ලැබෙනවා. එහෙනම් මේකත් 5 ගුණයක් කරන්න. 5 වරක් 6 30 බිඳුවයි 5 වරක් 1 5යි 3යි 8යි. රුපියල් 80යි. ඉතින් එක එක ගන්න වැය වෙන්නේ රුපියල් 16 නම් පහ ගන්න වැය වෙන්නේ 16 ඒවා 5. 16 5 ගුණය. උත්තරේ රුපියල් 80යි. හොඳයි. ඔන්න මගේ දුවේ පුතේ ඒ ආකාරයට අපි අවසන් කරගත්තා ඔයගලන්ගේ බදාදාට නියමිත ප්‍රශ්න 15. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 21 වෙනි දිනයට නියමිතව දීලා තිබ්බ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගැටලු ටික එදා දිනය බ්‍රහස්පතින්දා දිනය. එදා පුතාලා ප්‍රශ්න පත්‍රයේ අපේ ගණිත ගැටලු පුවත්පතේ පෙරලා ගන්න අප්‍රේල් 21 බ්‍රහස්පතින්දා දිනයට අදාළ කොටස. පළවෙනි ප්‍රශ්නේ බලපු ගමන් ටිකක් අමාරු ප්‍රශ්නයක්ද? නෑ නේද? ඔව්. පහත සඳහන් වාජන තුනම සෙන්ටිමීටර් 4ක් උසට වර්ණ කරන ලද ජලය පුරවා ඇත. මෙම වාජන තුන ගැන ඉදිරිපත් කළ හැකි නිවැරදි ප්‍රකාශය තෝරන්න. මගේ දුවේ පුතේ මෙතන තියෙනවා බතල වාජනයක් තියෙනවා, සාමාන්‍ය වාජනයක් තියෙනවා, කෙට්ටු වාජනයක් තියෙනවා. උස නම් එකම තමයි. නේද? ඔව්. ඉතින් මේකේ පළල වැඩි වෙනකොට මෙයාගේ පරිමාව මොකද වෙන්නේ? ජල පරිමාව වැඩි වෙනවා. නේද? කෙට්ටු වෙන්න යාගේ උස මට්ටම එකම තිබ්බට පුතේ තියෙන ජල පරිමාව මොකද වෙන්නේ? ප්‍රමාණය අඩු වෙන්න ජල පරිමාවත් අඩු වෙනවා.
එහෙනම් බලමු දීලා තියෙන උත්තර XYZ භාජන තුනේම සම ජල පරිමා තිබේ. වැරදි. පරිමාව සමාන නැහැ. උස නම් සමානයි. Y භාජනයේ ඇත්තේ අඩුම ජල පරිමාණයයි. වැරදි. අඩුම තියෙන Z වල වැඩිම ජල පරිමාණය ඇත්තේ X භාජනයේ. හරියටම හරි. උත්තරය 3. මෙම තරාදිය සමතුලිත නම් පරිප්පු මල්ලේ බර කොපමණද කියලා අහනවා. පුතේ මෙයාගේ බර මෙතන තියෙන කිලෝ 1යි ග්‍රෑම් 500යි මෙතන 100යි 600යි මේ පැත්තේ 200ක් තියෙනවනේ. එහෙනම් මෙයාගේ බර හොයන්න මේ බර ප්‍රමාණයෙන් මෙන්න මෙයා අයින් කරලා දාන්න අඩු කරලා දාන්න. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 600න් ග්‍රෑම් 200ක් අඩු කරා. කිලෝ 1යි ග්‍රෑම් 400. කිලෝ 1යි ග්‍රෑම් 400යි උත්තරේ අංක 1. පාසලක සඳුදා පැමිණි සිසුන් ගණන 924කි. අඟහරුවාදා පැමිණි සිසුන් ගණන 718කි. අඟහරුවාදාට වඩා ඔන්න මතකද ඉස්සෙල්ලා කිව්වා වඩා වැඩි වෙනස පරතරය අන්තරය වඩා වැඩි ඔය ඔක්කොම එකම දේ අඩු කරන්න තමයි තියෙන්නේ. වඩා සඳුදා පැමිණි සිසුන් ගණන කොපමණද? 924න් 718ක් අඩු කරා. 4න් 8ක් බෑ පුතේ 14න් 8ක් අඩු කරාම 6යි 1කින් 1ක් බිංදුවයි 9න් 7ක් 2යි. උත්තරේ 206යි. ටැංකියක ජලය ලීටර් 9ක ලීටර් 9යි මිලිලීටර් 400ක් පැවතුණි. එයින් ජලය ලීටර් 4යි මිලිලීටර් 700ක් ඉවත් කරන ලදී. දැන් ටැංකියේ ඉතිරි ජල ප්‍රමාණය 9යි 400න් එයින් මොකද කර ලීටර් 4යි මිලිලීටර් 700ක් අඩු කරා. අයින් කරා. අයින් කරා කියලා කියන්නේ අඩු කරා. බිංදුව 14න් 7ක් ගියාම 7යි 8න් 4ක් ගියාම 4යි. ලීටර් 4යි මිලිලීටර් 700. ලීටර් 4යි මිලිලීටර් 700යි. පස්වෙනි ප්‍රශ්නය. එක් අයෙකුට රුපියල් 85 බැගින් ළමයි 4 දෙනෙකුට බෙදීමට අවශ්‍ය මුළු මුදල කීයද? අසූපහ බැගින් ළමයි 4කට 4 වරක් 5 20න් බිංදුවයි 2ක් ඉතිරි 4 වරක් 8 32යි 2යි 34යි. උත්තරේ රුපියල් 340යි. 340යි. දෙදස් 22 නොවැම්බර් මාසයේ දින දර්ශනය පහත රූපයේ දැක්වේ. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 2022 නොවැම්බර් 14 වෙනි දිනේ වෙනිදා දවස වන්නේ නොවැම්බර් 14 මේ තියෙන දවස මොකක්ද? බදාදා දවසක් තමයි වෙන්නේ පුතේ. මෙම මාසයට ඇති දින 5 බැගින් ඇති දවස් ගණන. මෙන්න පුතේ මෙන්න මේ දවස් දින 5යි මේ 1 2 3 4 5. බ්‍රහස්පතින්දා දවස් 5 1 2 3 4 5. දවස් 5 ගන්න තියෙන දවස් තියෙන්නේ දින 5 ගන්න තියෙන දවස් තියෙන්නේ 2යි. කවද්ද? බ්‍රහස්පතින්දා හා සිකුරාදා. 12 වෙනිදාට ආරම්භ වන සතියේ 5 වෙනි දිනය කුමක්ද? 12 වෙනිදාගෙන් පටන් ගන්න සතියේ අවසාන දිනය. සතියේ 5 වෙනි දිනය. 1 2 3 4 5. 5 වෙනි දිනේ වෙන්නේ 16 වෙනිදා. 16 වෙනිදා. ඔන්න ඊටාම කෙටි ප්‍රශ්න ටිකක් තමයි අපිට දා යොමු වුණේ.
බ්‍රහස්පතින්දා දිනයට අදාළව. එහෙමනම් මගේ දුවේ පුතේ අපි බොහොම කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනින් යන් 22 සිකුරාදා දිනයට අදාළ ගැටලු ටික මොනවාද කියලා බලන්න. බලන්න අලුත් ඒවා අලුත් දැනුම ටිකක් ගන්න පුළුවන් වෙන ආකාරයට ඔයගලන්ට තියෙන ටික අන්තර්ගත කරලා දෙවෙනි කොටස අදාළ කොටස අන්තර්ගත කරලා තමයි මේ ප්‍රශ්න ටික නිර්මාණය කරලා තියෙන්නේ. 4308 4308 බාණ්ඩ ලියලා තියෙනවද කියලා හරියට? රටාව තේරුම්ගෙන ඉස්කොටු දෙක පුරවන්න. මෙන්න පුතේ රටාව 2 4 6 එනම් මෙතන 8 5 10 15 20 ලේසි නේද? හරි 13 යන සංඛ්‍යාව රෝම ඉලක්කමෙන් ලියන්න. කොහොමද 13 ලියන්නේ? 10 ලියන්නේ x කියලා. 3 නම් ලියන්නේ i 13 පහත දැක්වෙන හැඩතල යොදාගෙන සෑදියේකී ඝන වස්තු දෙක මොනවාද? පුතේ සමචතුරස්‍ර 1 2 3 4 5 6යි. ඔන්න සමචතුරස්‍ර 6කින් හදන්න පුළුවන් ඝනකයක්. පුතේ ඍජුකෝණාංශ 1 2 3 4යි සමචතුරස්‍ර දෙකක් දෙපැත්තෙන් තිබ්බනම් හදන්න පුළුවන් ඝන කාභයක්. ඝන කාභයක්. තේරෙනවද ඔයගලන්ට? රයිට්. අපි යනවා පස්වෙනි ගැටලුවට. මෙම රූපයේ අඳුරු නොකල කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. බලන්න කෑලි කීයද කියලා. 1 2 3 4 5 6 7 8 9 10. කෑලි 10යි. පාඩ කරන්නේ නැතුව තියෙනවා 1 2 3 4 5 6. 10න් 6යි. හැබැයි අපෙන් අහන්නේ දශම සංඛ්‍යාවක් ලෙස. දශම ගණන පුතේ 0.6යි. පාඩ නොකල කොටස 0.6යි. බඳුනකට ජලය ලීටර් 2ක් අල්ලයි. මිලිලීටර් 350 බැගින් අල්ලන කෝප්පයකින් එයට 6 වාරයක් ජලය වක් කරන ලදී. පිටතට ගලා යන ජල පරිමාව කොපමණද? පුතා ලීටර් 2ක් කියලා කියන්නේ මිලිලීටර් වලින් ගත්තොත් 2000ක්. ඔන්න 2000ක් අල්ලන බඳුනක් තියෙනවා. 350 බැගින් අල්ලන වාජනයකින් 6 වතාවක්. මේක වැඩි කරන්න බලන්න 6. 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් පාතිහෙන් බිඳුවයි 3ක් ඉදිරි 6 වරක් 3 18යි 3යි 21යි 2100ක් තියෙන ඊතර පරිමාව. හැබැයි මේ වාජනයට ගන්න පුළුවන් 2000යි. ඉතිරි ටික අනිවාර්යෙන් හැලෙනවා. කොච්චර දෙනක් හැලෙන ප්‍රමාණය? මිලිලීටර් 100යි. මිලිලීටර් 100යි. හත්වෙනි ප්‍රශ්නය. පොත් 538ක් එක පෙට්ටියකට 5 බැගින් වූ පෙට්ටි වලට ඇසුරුවේ නම් එක පෙට්ටියක 5 ගානේ පෙට්ටි වලට අහුරනවා. පොත් 5 බැගින් ඇසිරීමට අවශ්‍ය වෙන පෙට්ටි ගාන කීයද? එවිට ඉතිරි වෙන පොත් ගාන කීයද? තම්ලේසි ගානක් 538 බෙදන්න 5. ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට එන්නේ පුතේ මේ වගේම බෙදීම ගානක් තමයි. මම ඇයි කියලා පහදලා දෙන්නම්. 5 වරක් 1 5යි ඉතිරි බිඳුවයි 3 ගත්තා 3ට පහේව නැහැ. මෙන්න මේ වගේ මැදට බිඳුව එන ගානක් තමයි හැමදාම බෙදන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සැරේ විභාගයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ඕකම තමයි. නේද? හැම සැරේම ඉතින් හැමදාම වෙන්නේ මේ වගේ උත්තරේ මැදට බිඳුවක් එනවා. ඉතිරි 3යි. හරි ඒක විශේෂත්වයක්. ඉතින් අවුරුදු 20ක් විතර මම බැලුවා දිගටම දීලා තියෙන මේ වගේ ගණන්. ඉතින්
ආයි මොන කතාවද? ඉතින් ඕකක් තමයි ඉතින් ළමයි අවුරුදු දෙන්නේ ඊළඟ අවුරුදු දෙන්නේ ඕකම තමයි. ඇයි ළමයි ගොඩක් අමාරු වෙටින ওই ගානේදී. මෙම රූපේ පාට කර ඇති කොටස භාගයක් ලෙස ලියන්නලු. පාට කරලා තියෙන ඔක්කොම 10න් 4ක් එය දශම කරන්නලු 0.4යි. හිස්තැන් පුරවන්න 780 890 810 820 830. දරුවනේ අපි සමල්ල දැනුම ඔන්ලයින් ඔස්සේ ඔයගලන්ට ලබා දෙන වීඩියෝ රෙකෝඩින් ඔස්සේ ලබා දෙන තුන්වන සතියේ වැඩ කටයුතු අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මගේ දුවල පුතාලා ගණිත ගැටලු කියන විෂය ඉතාම වැදගත් විෂයක් විදිහට ඔයගලන් හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒක හරියට අවබෝධ කරගත්තා නම් ඔයගලන් මේ සඳහා යොදවන කාලය පුළුවන් තරම් වැඩි කරගන්න බලන්න. මොකද ඔයා හිතන විදිය ඔයාගේ ආකල්ප ඒක වගේම ක්‍රියාකාරකම් මේව පුතේ අලුත් වෙලා එන්නේ ඕගලන් නියමාකාරව ගණිත ගැටලු කොටස හදාගත්තොත් විතරයි. මොකද ඕගලන් සිංහල පරිසර ඉංග්‍රීසි දෙමළ කියන විෂයන් වල ලකුණු පවා වැඩි කරගන්න අවස්ථාව ලැබෙන්නේ ඕගලන් ගණිත ගැටලු වලට තියෙන බර ප්‍රමාණය වැඩිපුර දීලා ඔය වැඩිපුර හිතලා හොඳ ගැටලු ආකාරයේ විසඳන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන් ආකාරයට ඕගලන් හැදෙනවා නම් විතරයි. ඉතින් ඒ හින්දා වැඩි වෙලාවක් දෙන්න දිගටම සමල්ල දැනුම ගණිත ගැටලු පුවත්පත මිලදී අරගෙන ඕගලන්ට පුළුවන් හැම සතියකට වරක්ම මේ වගේ ගෙනෙන වීඩියෝ නරඹන්න නරඹලා ඕගලන්ගේ දැනුම වැඩි කරගන්න. එහෙනම් මම සමු අරගෙන යනවා. මම ඕගලන්ගේ ආදරණීය දේශක නාමරත්නායක සර් අපි ලබන සතියේ අප්‍රේල් කලාපයෙන් අවසාන සතියේ කොටසෙන් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට එහෙනම් නික්ම යනවා. සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.